ආයුබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී මම අමිල ජයසේකර. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිත 56කට කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ අකණ්ඩව 2015 ඇනහිටි සංවර්ධනය යලි ආරම්භන බවට ජනපතිගෙන් ප්‍රතිඥා. එක්සත් ජාතික පක්ෂය කළ වැරදි වලින් කෘෂි ආර්ථිකයේ විනාශ වූ බව අගමැති පවසයි. මෙරට ආණ්ඩු කළ හැක්කේ පොදු ජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට පමණයි. රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්. කොරෝනා සමයේ විදුලි බිලට සහනයක්. හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකුට සහරාන් ගැන තොරතුරු ලබා දීමට උත්සාහ කළත් අවස්ථාව හිමි වූයේ නැහැ. උසස් බුද්ධ්‍යංශ නිලධාරියෙක් හෙළි කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද මේ බව සඳහන් කළා. කන්දකාඩු පිහිටි මද්‍රව්‍යයට එබැහැවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර සිටි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට ආසන්න පිරිසක් මේ වන විට PCR පරීක්ෂණ සඳහා ලක් කර තිබෙනවා. 56 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණවලට අනුවයි. අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිත කාන්තාවක හඳුනා ගනු ලැබුවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එයිද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කරන කාන්තාවක බවයි. ඇයගේ පවුලේ දෙමාපියන් සහ අනිකුත් පුද්ගලයන් මේ වන විටත් නිරෝධායන කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණය ලබා ගැනීමට මේ වන විටත් කටයුතු සිදු කරලා තිබෙනවා. අනිකුත් 56 දෙනා කන්දකාඩු පිහිටි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුල සිටින අයවලුන්. ඉතින් එබැවින් ඔවුන්ගෙන් මෙය සමාජයට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් නැහැ. නමුත් නිමාඩු සිටපු එම උපදේශිකාවන් 8 දෙනෙකු පමණ මේ වන විටත් අපි රැගෙනීමට කටයුතු කරලා තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සමහර වෙලාවට වැඩි වෙන්න හැකියාවක් තිබෙනවා ප්‍රතිඵල එද්දී. කෙසේ නමුත් මෙය සමාජයට යෑම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි මෙන්න මේ විදියට අපේ සමාජය තුළ තවත් COVID-19 රෝගීන් සිටිය හැකි. අන්න ඒ නිසා තමයි අපි නිතරම අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ වැදගත්කම. පීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යනවා නම් එහෙම පැතිරීමේ අවදානමක් නැහැ. ඒ වගේම තමයි ජනාකීර්ණ ස්ථානික විශේෂයෙන් වාහනයක් පාවිච්චි කරනකොට ඒ වගේම යම්කිසි කාර්යාලයකට යම්කිසි ආයතනයකට යනකොට මුඛ අවරණයක් පළ දෙන්න. ඒකෙන් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට මේක පාලනය කරගන්න. ඒ වගේම තමයි නිතරම අත පිරිසුදු කරලා සබන් යොදා හොදා තබා ගැනීම, කැස්සසම් ප්‍රතිශාව තියෙනවා නම් ගෙදරට වෙලා ඉඳීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි හිතනවා කන්දකාඩු වල අපිට හමු වෙච්ච පොකුර අපිට අභියෝගයක් නෙවෙයි කියලා. මෙරටින් වාර්තා වූ COVID-19 සමස්ත රෝගීන්ගෙන් 1979 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 91.91ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 163 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 7.57ක්. COVID-19 රෝගයේ වැළඳුණු නාවික හමුදා සමාජිකයන්ගෙන් 894 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා සිටින අතර එම ප්‍රතිශතය 98.78ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ නාවික හමුදාවේ 11 දෙනෙකු පමණයි. එය ප්‍රතිශතයක් ලෙස 1.21ක්. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඩුබයි රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද උදේ මෙරටට ගෙන්වා ගනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් විශේෂ යානයකින් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත පැමිණියා. 298 දෙනෙකු එම පිරිසට ඇතුළත්. පැමිණි සියලු දෙනා සම්බන්ධ PCR පරීක්ෂණ ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම සිදු කර නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සියලු පහසුකම් වලින් සමන්විත නව වෛද්‍ය පරීක්ෂණාගාරයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අද ස්ථාපනය කෙරුණා. ගුවන් මගීන් අතර සිටින ආසාදිතයන් හඳුනා ගැනීම පහසු කරලීම එහි අරමුණයි. පරීක්ෂණාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 500කට අධික සංඛ්‍යාවක් සිදු කිරීමේ හැකියාව පවතිනවා. එය ඉදිකරුණේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන 16.5ක මූල්‍ය ප්‍රතිපාදන ආධාරයෙන්. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගුවන් තොටුපළේ දීම PCR පරීක්ෂණ සාම්පල ලබා ගැනීමෙන් පසු ඒ පරීක්ෂණය සිදු කර අවසන් කර ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා දීම සඳහා PCR පරීක්ෂණාගාරයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ අපි අද දින සිට පිහිටවනු ලැබුවා.
තමා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ ක්‍රියාත්මක කළ නාගරික සැලසුම් හා නිවාස ව්‍යාපෘති කොළඹ දිස්ත්‍රික්කයේ තුල යලි සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි කර දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද පැවති ජනරැලි මාලාවට එක්වෙමින් ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදහස් පළ කළා. අද දිනේ පළමු ජනහමුව උතුරු කොළඹ ආසනයේ කාකදූපත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබුණා. ඒ පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අනුර ප්‍රනාන්දු මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන්. ජනාධිපතිතුමා මෙහිදී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා සිටියා. මැද කොළඹ ආසනයේ හයිඩ් පාක් පිටියේ පැවති ජනහමුවටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කර තිබූ අතර ජනහමුවට පැමිණි ජනාධිපතිතුමාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීම රාජපක්ෂ මැතිතුමා අනතුරුව සහභාගී වූයේ දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට සංවිධානය කර තිබූ ජනහමුවටයි. එය පැවැත්වුණේ රියාඩ්මිරාල් සරත් වීරසේකර මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන්. ජනාධිපතිතුමා මෙහිදීද ජනතා ගැටලු පිළිබඳ සොයා බැලූ අතර ඊට කඩනම් විසඳුම් ලබා දීම සඳහා නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් කෘෂි ආර්ථිකය විනාශ වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෘෂි නිෂ්පාදනවල මිල ගණන් පහළ යාම නිසා ගොවි ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රමුක්කන ප්‍රදේශයේ අද උදේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනහමුව සංවිධානය කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින්. කෘෂිකාර්මික ආර්ථිකයක් තමයි මෙහි තිබුණේ. පසුගිය අවුරුදු 5 තුලදී රබර් සහ පොල් විශේෂයෙන්ම තේ සාදික්ක වගේ දේවල් මේවයි මිල අඩු වුණා. අපේ කාලේ තිබිච්ච වගේ මං කියන්නේ 3න් 1කට විතර මිල අඩු වුණා. මේ කට්ටියගේ වැරදි ප්‍රතිපත්ති නිසා. එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඇති වුණේ අපේ මිල පහත වැටීමක් වෙනවා. මම හිතන්නේ ඒක තුල ආදායම් මාර්ග නැති වුණා. ආර්ථිකයෙන් බොහොම ශක්තිමත් දීර්ඝයක් විශ්ින් තමයි අපි හඳුන්වගෙන හිටියේ. අද වෙනකොට ඒක ඊටාම පහතට වැටිලා තියෙනවා. මේ තත්ත්වෙන් මුදවා ගැනීම අපි ආරම්භ කරන්න ඕන. මේවා කෘෂිකර්මය පමණක් සීමා කරන්නේ නැතුව සංචාරකයන් ඇද ගැනීම සහ වෙනත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ කර්මාන්ත සඳහා අවශ්‍ය සැලසුම් අපි හැම දිස්ත්‍රික්කයකම සැලසුම් හදලා ඉවරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් මාවනැල්ල නගරයේ සංවිධානය කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය යුතු බවයි. අද පොහොට්ටුව පක්ෂය තමයි අද ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත් වෙලා
ප්‍රාදේශීය සභා අපි මන්ත්‍රීවරු 3000 ගානක් පත් කරගන්න විශාල ජයග්‍රහණයක් අපි ලැබුවා. ඊට පස්සේ පළාත් සභාව තියලා නැහැ දැන් කල්ලාලා. ප්‍රාදේශීය සභාවත් පරක්කු කරා අවුරුදු එකමාරක්. ආලෝකට කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. තාම පළාත් සභාව තියුවේ නැහැ. මේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ අපි පළාත් සභා මැතිවරණයක් තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. ජනතාව ඒක අනුමැතිය දුන්නා ලක්ෂ 69ක්. දැන් අපි මේ පාර අපි ඉදිරිපත් කරේ නැහැ වෙනම වැඩපිළිවෙල. පාර්ලිමේන්තුව මේ පාර ඉදිරිපත් කරේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල. ඉතින් අපි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. එතෙන්දී අපිට බොහොම පැහැදිලිව අපිට අවශ්‍යයි 3/2ක බලයක් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරපු බලතල ආපහු ලබා දෙන්න. වැඩපිළිවෙල ඔබ අනුමත කරලා තියෙනවා. ඒ අනුමත කරපු වැඩපිළිවෙල දැන් බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න 3/2 බලය අපිට ලබා දෙන්න. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනහමුවක් පැවැත්වුණේ අරනායක ප්‍රදේශයේදී. දැන් එක්සත් ජාතික පක්ෂේ පරාජය පිළි අරගෙන ඉවරයි. එයාලා දැන් මොකද ඒක දෙකට කැඩිලානේ. ප්‍රේමදාස කල්ලිය සහ රනිල් කල්ලිය. මේ කල්ලි දෙකේ සටන අද බොහොම පැහැදිලිව එලිපිට යනවා. කොහොමද සිරිකොතල්ලා? මේක ප්‍රසිද්ධිය කියලා කියනවා. අපේක්ෂකේ පක්ෂ නායකයෝ බොහොම පැහැදිලිව කියනවා අපේ පරමාර්ථය සිරිකොත ඇල්ලීම. ඉතින් සිරිකොත ඇල්ලීම සඳහා තමුන්නාන්සේලා මේ රටේ මිනිස්සු අරනායක එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඡන්දෙ දෙන්න ඕනවද හම්බුනේ? සිරිකොත අල්ලන්නේ. ඉතින් යාළුවා දැන් දෙපාරක් හිතන්න ඕන. මොකද අර මෙහින් ඉල්ලනේ කියලා ගැව්වා කියලා. සිරිකොත අල්ලන්න පුළුවන් නේ. කිසි වැඩක් නැහැ. අබී රෂීද්ගේ ලේකම්තුමා ආවා. ඇවිල්ලා අපිට බැලුවා. ඉතින් මේ වගේ පක්ෂයේ ලේකම්වරු, සංවිධායකවරු විශාල වශයෙන් අපිට එක්ක. කවුරුන්ගේ හේතුව මොකද යාළුවා දන්නව අනාගතයක් නැහැ. රටේ ජනාධිපතිවරයා 19 ලක්ෂයකින් දිනනකොට පාර්ලිමේන්තුව අපි අනිවාර්යයෙන්ම දිනනවායි කියන එක උන් පිළි අරගෙන ඉවරයි. කුරුණෑකල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් විද්වතුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු සංවිධායක වයිඹ හිටපු පළාත් සභා මන්ත්‍රී අල්හජ් එම් තස්ලිම් මහතා සහ එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මධ්‍යම කාරක සභා සභික යොවුන් පෙරමුණේ නියෝජ්‍ය සංවිධායක සහ පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සැලසුම් අංශයේ උපදේශක සාපි රාපික් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. මෙරට ආණ්ඩු කළ හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට පමණක් වන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු ඒ පිළිබඳව අදහස් පළ කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අද පැවැත්වුණේ කොටිකාවත්ත සනස ශාලාවේදී. පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඇත්ත වශයෙන්ම මේ රටේ ආණ්ඩු කරන්න පුළුවන් පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් පොහොට්ටුව අසාර්ථක වෙලා අනික එක්සත් ජාතික පක්ෂය. අනික ගෑස් සිලින්ඩර් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපිට තියෙන එකම මාර්ගය අතේ තියෙන මුදල් ටික වැඩි කරගන්න. ඉස්සෙල්ලම අතේ සල්ලි තියලා ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්නට නම් එක දෙයයි තියෙන්නේ. අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න. අද නොඑක් දේවල් ඇති කරලා මේ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන්න හදනවා. මේක නිකන් එක්සත් ජාතික පක්ෂය අපේ අලිය උඩ මැස්සෙක්ල වැස්සයි කියලා අලියට ප්‍රශ්නයක් ඇති වෙනවා. අලියා හොඳ නෑ උගේ වලිගේ එල්ලිලා යන්න නරක නැහැ. මෙන්න මේ වගේ දේවල් තමයි මෙවැනි කට්ටිය කරන්නේ. මේ වගේ හොරු ටික මොනවද කරන්නේ? කරන එකම දේ තමයි චරිත ඝාතනය කිරීම. ඒ නිසා අප සියලු දෙනාම ඒක රාශි වෙලා මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. ඔය 6-7 දෙනෙක් අපි ඔය ගහකින් කොළ වැටුණා කියලා ගහ නැති වෙන්නේ නෑනේ. ආයිත් අලුත් කොළ බිරිවිලා ඉදිරියට යනවා. මම ජපානයේ තානාපතිවරයා වශයෙන් හිටියා. චීනයේ තානාපති වශයෙන් හිටියා. මේවා දේශපාලන ධාරාවන් දෙකක යන රටවල් දෙක. නමුත් මේ හැම රටකටම පිළිගන්න පුළුවන් එක නායකත්වයක් තියෙනවා අපේ රටේ. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා අපේ පක්ෂ නායකයෙක් නිසා කියන එකක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. අද හැම දෙයක්ම අලුතෙන් හිතන්න, අලුතෙන් කල්පනා කරන්න, අලුත් වැඩපිළිවෙලක් දෙන්න, අලුතෙන් ගේන්න පුළුවන් පක්ෂයක් අවශ්‍යයි, වැඩපිළිවෙලක් අවශ්‍යයි, නායකත්වයක් අවශ්‍යයි. ඒ කටයුත්ත කරන්න පුළුවන් පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. අපි දෙකට බෙදලා මේ ගමනක් යනවා. මේක වෙන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂය අසරනවා. අපි සමග ජන බලවේගයට ගියත් මේ ඔක්කොම ඉන්නේ එක්සත් ජාතික පක්ෂික. අපේ මිනිස්සු කැඩෙන්නේ. අපේ මිනිස්සු කැඩලා තමයි දෙපැත්තට යන්නේ. එදා ඉඳන් ආරක්ෂා කරගන්න අපේ පක්ෂේ. එදා ඉඳන් ආරක්ෂා කරගන්න පාක්ෂික මේ වෙන්නේ. හොඳට හිතලා බලන්න. කරුණායකතුමා ඉන්නවා එක්සත් ජාතික පක්ෂය රැකෙන්න ඕනේ. පරම්පරා ගානක් ආව පක්ෂේ. මේ රට රැකපු පක්ෂයක්. කොරෝනා කාල සීමාවේ විදුලි බිල සම්බන්ධයෙන් දිය හැකි උපරිම සහනය ජනතාවට ලබා දීමට රජය ලබන සතිය වන විට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. බිඳුවේ සිට 90 දක්වා යුනිට් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි කියන මාස 3 සඳහා 25%ක ගාස්තු අඩු කිරීමක් කරන්න. තවත් මාස 3ක කාලයක් ඒ බිල්පත ගෙවීම සඳහා ලබා දෙන්න. පමා කාලය වෙනුවෙන් කිසිදු දඩමුදලක් අය නොකිරීම. මොනම හේතුවක් නිසාවත් විදුලිය විසන්ධි නොකිරීම කියන සහනයන් ජනතාවගේ පැත්තට ප්‍රදානය කරන්න අලාභ විඳගෙන මේ යෝජනාව ඉදිරිපත් කළා. එයින් කුටුම්බයන්ගෙන් 73%කට ඍජුව විශාල වාසියක් ලැබෙන බව තමයි එතුමා සඳහන් කළේ. අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සඳහන් කළේ 90% දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට අතිරේකව තව මේ ප්‍රමාණය 120 දක්වාවත් යුනිට් ප්‍රමාණය වැඩි කරන්න බැරිද? කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඒ නිසා මේ සහනය තවදුරටත් වැඩි කළා. සුව සහනයක් විදිහටම සැපීම සඳහා ලබන සතියේ නැවත මේ පැකේජය කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට කියලා ඉල්ලා සිටියා. මේ සහනය තවදුරටත් වර්ධනය කරලා ලබන සතියේදී සහන පැකේජය තව වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ කියන ටික විතරයි දැනට දැනුම් දෙන්න පුළුවන්. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. අතිගරු ජනාධිපතිතුමන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරා ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී සුවිශේෂී තත්ත්වයක් එතුමන් සඳහන් කළා. දශක ගණනාවකට පසු 1977 විවෘත ආර්ථිකයේ මෙරටට හඳුන්වා දීමෙන් පසුව මේ 2020 ජුනි මාසයේදී ප්‍රථම වතාවට ලංකාවේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වෙලා තිබෙනවා. අපනයන ආදායම පසුගිය ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1020ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ විශේෂත්වය තමයි අපි ඊටාම කෙටි කාලයක් තුලදී කොවිඩ් අර්බුදයෙන් පසුව නැවත අපි අපේ රට නගා සිටවන බවට නැගී සිටින බවට ඊටාම හොඳ සාධකයක් ලැබිලා තිබෙනවා. ඒත් එක්කම විශේෂිතම කාරණේ තමයි අපේ ආනයන වියදම් ආනයන සීමා කිරීමෙන් පසු ඇතිවන තත්ත්වයක් යටතේ 2020 ජුනි මාසයේදී අපේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 961 දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට ඊටාම සතුටුදායක කාරණයක්. ඇත්තටම අපේ ආනයන වියදම් ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ වගේම අපේ අපනයන ආදායම ක්‍රමානුකූලව දැන් නැවත යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ ඇති වෙලා තියෙන්නේ ඇත්තටම අපේ ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක්. සෑම වර්ෂයකම අපේ අපනයන ආදායම බිලියන 11ක් විතර වෙනවා. ආනයන වියදම බිලියන 22ක් වෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 11ක පමණ ගැප් එකක්. ඉතින් මේ නිසා අපිට ඉතා විශාල ගෙවුම් ශේෂ අර්බුදයක් මුහුණ දෙනවා. ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒට අදාළව තමයි කෙටි කාලීන දුෂ්කරතාවයක් ඇති වුණත් මේ ආනයන විශාල ලෙස සීමා කරලා තියෙනවා. తాවකාලිකව අපි කෙටි කලක් දුකක් වින්දොත් කැපවීමක් කළොත් එහි දිගු කාලීන ප්‍රතිඵලය විශාල සහනයක් බවට පත් වෙනවා. රජයේ ලබා දුන් මූල්‍ය සහන ජනතාවට නිසි පරිදි ලබාවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් අනුගමනය කිරීමට මෙරට බැංකු පද්ධතියට බලපෑම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා. කොරෝනා වසංගත තත්වයෙන් පීඩාවට පත් විවිධ කොටස් වලට සහන ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත යලි පහත දැමීමට පියවර ගත්තා. ඒ අනුව නීති තැන්පතු පහසුකම් පොලි අනුපාතය 4.5% දක්වා සහ නීති ණය පහසුකම් අනුපාතය 5.5% දක්වා අඩු කරනු ලැබුවා. මුදල් මණ්ඩලය ඊයේ රැස් වී මේ තීරණයට එළඹුණා. මෙලෙස ලබා දෙන සහන බැංකු පද්ධතිය හරහා විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ළඟාවීම තවදුරටත් කඩිනම් කළ යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. දැන් අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතය බේසිස් පොයින්ට්ස් 150කින් මේ අවුරුද්ද ඇතුළත අඩු කරාට පස්සේ සමහර පොලි අනුපාතය ඒ ආකාරයෙන්ම අඩු වුණා. දැන් අපි ඉදිරියට දත්ත බැලුවොත් විශේෂයෙන් බැංකුවල ඉන්න ප්‍රධානම ගණන්දුකරුවන් කියන්නේ ප්‍රයිම් කස්ටමර්ස් කියන අයට දෙන අනුපාතය 150කට ආසන්න ගානකින් මේ සමානම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය ගන්න ගණන්දුකරුවා දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒ මට්ටම. ඒ කියන්නේ ප්‍රධාන ගණන්දුකරුවන්ට ඒක වාසි ලැබෙනවා. නමුත් අපි හිතන්නේ ඒක තවදුරටත් අඩු වෙන්න ඕන කියලා. මොකද මේ අවුරුද්දේ අඩු කරපු නිසා නෙමෙයි. ගිය අවුරුද්දේ අඩු කරපු වෙලාවේ අර ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් පස්සේ අඩු කරපු මුළු ප්‍රමාණයම ගියේ නැහැ ඒගොල්ලන්ට. එතකොට මෙතන තව අඩු වෙන තියෙනවා. අපි ඒක බැංකු වලට බලපෑම් කරනවා තව අඩු කරන්න ඕන කියලා. අඩු වෙලා නැත්තේ අත් වශයෙන්ම අර ප්‍රධාන ගණන්දුකරුවන්ට පිටතින් ණය ගන්න සාමාන්‍ය SME සහ එතනින් අවදානම් ටිකක් වැඩි විශාල ණය ප්‍රමාණයක් දෙන අයගේ අඩුලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය අඩු වෙලා නැහැ තාම. ඉතින් අපි ඒකට විශාල වශයෙන් බැංකු වලට බලපෑම් කරනවා. ඒ වගේම අර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරපු එකෙන් ඒගොල්ලන් cost of funds තව අඩු වෙන්න ඕනේ. ඒකෙන් අපි හිතනවා ඒක තව ඊටාම ඉක්මනින් ලැබෙයි කියලා.
පාස්කු ඉර දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. ඔහුගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාගෙන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දරන් මහතුරුන් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට අද දෙවන දිනටත් කැඳවා තිබුණා. එහිදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනේත් පැය 8කට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. ඒකනේ නල්ලා පැවති රජයේ සමයේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට අවම පහසුකම්වත් ලබා දී නොතිබූ බව පාස්කු ඉර දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද අනාවරණය කෙරුණා. 2015 වසරෙන් පසු එම රජයේ ප්‍රමුඛතාවය සහ ජීවන්ට යොමු තිබීම හේතුවෙන් සහරන් හෂීම් සහ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ අඩු අවධානයකින් කටයුතු කිරීමට හේතු වූ බව යුද හමුදා බුද්ධි බලකායේ මාණ්ඩලික නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අදාළ මාණ්ඩලික නිලධාරියා 2017 වසරේ සිට වසර 2ක පමණ කාලයක් ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබෙනවා. සහරන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂකට පවා දැනුම් දීමට උත්සාහ කළද ඒ සම්බන්ධයෙන් එම අයගේ අවධානයක් යොමු නොවූ බවයි මාණ්ඩලික නිලධාරියා ප්‍රකාශ කළේ. ජාතික බුද්ධි ප්‍රධානියා මෙම තොරතුරු පිළිබඳව දැනුවත් කළේද යන්න එහිදී කොමිසම විමසා සිටියා. එවක එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතාට සතියකට වරක් පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීමේදී වැදගත් කරුණු කතා කරන ලෙස දැනුම් දුන් බව එහිදී සාක්ෂිකරු සඳහන් කළා. එම කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට කාලය ලබා ගැනීමට හැකි වූයේදයි කොමිසම එහිදී ප්‍රශ්න කළා. එහි විශාල ප්‍රශ්නයක් තිබුණා. අපි ඉදිරිපත් කරන කරුණු ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කිරීමේ ගැටලුවක් තිබුණා. ඒ අතර යම් දුරස්ත භාවයක් තිබූ බවත් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට ඒ සම්බන්ධයෙන් පීඩනයක් තිබූ බවත් Taman ලබා දුන් තොරතුරු රැගෙන එකල සිටි ආරක්ෂක ලේකම්වරුන් හමුවීමට ගියත් ඊට අවස්ථාව නොලැබුණු බවයි සාක්ෂිකරු කියා සිටියේ. Taman පෞද්ගලිකවම ආරක්ෂක ලේකම්වරයා හමුවේ මෙම වැදගත් බුද්ධි තොරතුරු පිළිබඳව ඔහුගෙන් විශ්ලේෂණයක් ලබා ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට යෝජනා කළද ඊට අවස්ථාව හිමි නොවූ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. ආරක්ෂක ලේකම්වරුන් ලෙස සඳහන් කළේ කවුරුන්දයි කොමිසමෙහිදී නැවතත් ප්‍රශ්න කළා. ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ තමා සේවය කරන වකවානුව තුළ ආරක්ෂක ලේකම්වරුන් ලෙස කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන් කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියා. ආරක්ෂක ලේකම්වරුන්ගෙන් අවස්ථාවක් නොලැබීමට හේතු කවරේදයි කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ආරක්ෂක ලේකම්තුමාගේ රාජකාරියේ ඇති කාර්යබහුලතාවය සහ වෙනත් රාජකාරීවලට ලද ප්‍රමුඛතාවය හේතුවෙන් එම ඉල්ලීම් වලට සවන් නොදෙන්නට ඇති බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. 2017 වසරේ Taman ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවයට යන විට එහි ඇති සම්පත් දුර්වල බවත් අවශ්‍ය සම්පත් නොතිබූ බවත් ක්‍රියාත්මක වීමට බලයක් නොතිබූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ සංවිධානාත්මක ව්‍යුහය තුළ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ නොතිබූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නා. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු අතර ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය සංස්ථාපනය කර තිබුණේ නිශ්චිත ක්‍රමවේදයකට අනුව නොවන බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. නැවතත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ආදිකතරුන් වහන්සේ ස්මරණ පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ සවස පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පූජ්‍ය වැලිතර මහකරාවේ ඥාන විමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වසරේදී අමරපුර මහනිකායේ ස්ථාපනය කෙරුණා. අතිපූජ්‍ය මඩියේ පඤ්ඤාසිහ අග්ගමහා පඬිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්වර වැනි මහා නාහිමිවරුන් අමරපුර මහනිකායට නායකත්වයේ දුන් අතර පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත වාදිවසිංහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි සම්බුද්ධ ශාසනය උද්දීපනය කළ මහා යතිවරයාණන් වහන්සේ අමරපුර නිකායෙන් බිහි වී තිබෙනවා. වසර 218ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ සියලු ආදිකතරුන් වහන්සේ සිහි කරමින් අමරපුර දිනය සැමරීම සිදු කෙරුණා. උත්සවයේ මුලසුන හොබවන ලද්දේ අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් මෙහිදී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ චරිතාප්‍රදානය එළිදැක්වූ අතර ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමන් විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. අමරපුර නිකායට අයත් සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශී කොට සම්පාදනය කෙරෙනු අමරපුර විහාරස්ථාන නාමාවලිය ග්‍රන්ථය එළිදැක්වීමද උත්සවයට ඇතුළත්.
අමරපුර දිනය සිහි කරමින් අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාසනා හිමියන් සහ ලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේ කන්දේ රතනසාර හිමියන් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිලිනයක් පිළිගැන්වුවා. ත්‍රිනිකායික මහා සංඝරත්නය හා සදහැවතුන් ඇතුළු පිරිසක් සමරු උළෙලට එක්ව සිටියා. අපට ඓතිහාසික වගකීමකුත් තියෙනවා. මේ පිරිසුදුකම වෙනුවෙන් පාරිශුද්ධ බුද්ධ ධර්මයේ වෙනුවෙන් උන්වහන්සේලා මේ ජීවිත පරිත්‍යාගයෙන් අපට දායාද කළ මේ ධර්මය අපි ආරක්ෂා කරගෙන ඊළඟට මතු පරම්පරාවලට අපි දායාද කරන්න ඕනේ. ඒක තමයි මේ යුගයේ තියෙන අපේ වගකීම. ගැටුම්, ඒ වගේම ප්‍රශ්න, ඊළඟට සමාජ අභියෝග මේ සියලු දේවල් අපි පිළිගෙන ඊට ඉතාම නිර්භීතව මුහුණ දෙමින් අපේ ධර්ම වෙනුවෙන්, අපේ දර්ශනය වෙනුවෙන්, බුදුදහම වෙනුවෙන් පිණී සිටමින් ඊළඟට මේ ධර්ම මේ වටිනා ශ්‍රේෂ්ඨ මේ ධර්මයේ ඉදිරි අනාගතයට දායාද කිරීම අප විසින් කළ යුතුව පවතිනවා. මහබැංකු වංචාවට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය හවුල්ලේ වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සුසිල් ප්‍රේම්චන්ද් මහතා පවසනවා. ඔහු මේ බව පෙන්වා දුන්නේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ බැදුම්කරේ සම්බන්ධයෙන් සෙල්ලාම පිහිටවපු කෝප් කමිටුව 12 දෙනාගේ කමිටුවේ මම සමාජිකයෙක්. දැන් මෙහිදී අපි දන්නවා ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අග්‍රාමාත්‍යවරයා හැටියට කොයි ආකාරයෙන්ද කියලා පාර්ලිමේන්තුවේදී හැන්සල්ට් එක බැලුවොත් පේනවා මේ බැඳුම්කරය ආරක්ෂා කරන්න කතා කළේ, ඩිෆෙන්ඩ් කරන්න කතා කළේ. මේ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඉස්සෙල්ලාම කළේ මොකද්ද? නීතිඥ තුන්දෙනෙක් පත් කළ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මේ පිළිබඳව පරීක්ෂා කරලා වාර්තාවක් දාන්න. නීතිඥ තුන්දෙනා දාපු පිටිපන වාර්තාව කියලා එකට කියන්නේ. මේ වාර්තාවේ මේක තවදුරටත් විධිමත් විගණනයක් මගින් ගැඹුරට පරීක්ෂා කළ යුතුයි කියලා ඇඟ බේර ගන්නවා. එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ උසුළු කළා බැඳුම්කර මොන බොන්ඩ්? ජේම්ස් බොන්ඩ් කියලා කිව්වා. මේ හැම්සාඩ් එකේ තියෙනවා. එහෙම තමයි මේ බැඳුම්කර සිද්ධිය මේ බොහොම පහළට ගෙනල්ලා මේක නිකන් මේ සුළු සිද්ධියක්, මේක ඇති දෙයක් නෑ. එහෙම කියාගෙන ගියේ. ඔය සමගි ජන බලවේගයේ ඉන්න බොහෝ දෙනා තමයි පොත් ලිව්වේ. ෆුට්නෝට් දැම්මේ. අර්ජුන මහෙන්ද්‍රන් එම කෝප් කමිටුවේ අපි ප්‍රශ්න කරද්දී මම ප්‍රශ්න කළා. ඔහු පැහැදිලිව කිව්වා අගමැතිතුමාගේ උපදෙස් අනුවයි කියලා මේ වෙන්දේසිය පටන් ගත්තා. වෙන්දේසිය සිදු වෙන දවසේදී අර්ජුන මහෙන්ද්‍රන් 4 වතාවක් කරලිය ගහමන්ත්‍රීට කතා කරලා තියෙනවා. කොයි කාලෙද අර්ජුන මහෙන්ද්‍රන් රටෙන් පිට වුණේ? මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙච්ච ආණ්ඩුවට දෙන්නේ නෙමෙයි. ඊට පෙර ආතුව තමයි අර්ජුන මහෙන්ද්‍රන් රටෙන් පිට වුණේ. ඒතකොට දැන සිංගප්පූරු පුරවැසියෙකුට ලංකාවේ භාණ්ඩාගාරේ අධිපතිකම දීලා ඒකෙන් ඇතුණ වංචාව වහගන්න උත්සාහ කළා. ඊට පස්සේ ඒක බැරි වෙච්ච තැන ඔහුට විදේශගත වෙන්න ඇරියා. 2015 පසුව ගත්තා වූ සියලු තීරණවලදී රනිල් වික්‍රමසිංහ පාර්ශවය මෙන්ම සජිත් ප්‍රේමදාස පාර්ශවයත් එකට හිටිය බව අපි කිසි විටකත් අමතක කරන්න ඕනේ නැහැ. දැන් අලුතෙන් උපන්නා වගේ හැසිරුණාට මේ රට කාලකන්නිම ස්ථානයකට ඇදගෙන යනකොට එහි පෙරමුණේ රාල්ලා දෙන්න තමයි දැන් මේ දෙපැත්තට එලම් මරාගන්නේ පාටට ලාංඡනයට. පක්ෂයේ වර්ණය ප්‍රකාශ කර ගැනීමට නොහැකි පක්ෂයක් රටේ පාලන බලය පිළිබඳව සිහින මැවීම හාස්‍යයට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරනායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ වර්ණය පිළිබඳව රංජිත් මද්දුම් බණ්ඩාර මහතාට ප්‍රතිචාර දක්වමින්. එක්සත් ජාතික පක්ෂයට හැමදාම කරේ කට්ටිය ඉවත් කරන විතරයි. කට්ටිය ඇතුළත් කරගත්තේ නැහැ. මන්ත්‍රීවරු විතරක් 65 දෙනෙක් මේටි ඉස්සලා ගියා. මේ සැරේ 80ක් ගියා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කොහොම ජයග්‍රාහී ගමනක් යනවා. එක එකවල් දාලා කකුලෙන් අදින්න යනවා. ඒවට කකුල් මාට්ටු දාන්න බෑ අපිට. දැන් කියනවා කොළ පාට ගැන. ඉතින් මම හිතන්නේ මඩ ගෑවිච්ච කොළ පාට එතන තියෙනවා. පිරිසුදු කොළ පාට මෙතන තියෙනවා. ඉතින් අපි කොළ පාටයි කහ පාටයි දෙකම. මේ මැතිවරණය කළා පාටක් අල්ලගෙන රණ්ඩු කරන්න යනවා. දැන් සිරිකොතේ කට්ටිය ඉජාපේ කට්ටිය කැපුවත් කොළ කියලා. දැන් ඔබතුමාලා කට්ටිය කියන්නේ අපි කැපුවොත් කොළ කහ එහෙමද කියන්නේ? ඔය සියල්ලනේ අපි කොළපාට පක්ෂයේ බහුතරය මෙතන ඉන්නේ. ඉතින් මොකද මේගොල්ලෝ කියයි අන්තිමට ගහ කොළත් අපේ කියයි. එහෙම නේද? කොළපාටත් හොඳ නැහැ කියලා ඒගොල්ලොන්ගේ පක්ෂයක් නිල් කරගෙන ඒත් කොළපාට අල්ලගෙන දඟලන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් බොහොම ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා. අපේ අලියත් හොඳ නැහැලු, පාටත් හොඳ නැහැලු. නමුත් ඒ අලියගේ වලිගේ ලියලා දෙයියෝ ලෝකයන් හදනවා. ඒගොල්ලන්ගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන නිල්. අනිත් දෙයියනේ ගන්නකෝ ඒක. අර කකුලෙන් ඇද්දයි වගේ තාම නිින්දෙන් නැගිටලා නැහැ ඒගොල්ලෝ. මෙතන ඉන්නකොට කරන දේවල් හිතනවා එවැනි ශක්තියක්ම එළියට ගියාම පුළුවන් කියලා. දක්ෂ නළුවෙක් නම් වැඩකාරයෙක් නම් එන ආදරෙන් ඡන්දය ලබා ගන්න ඕනේ. 45% තියෙන එක 24 දීලා තියෙන දිස්ත්‍රික්කෙත් වෙනස් කරලා ටයිකෝට්ලාගේ දිස්ත්‍රික්කෙට එන එකේ තියෙන්නේ උත්තර එතන තියෙනව නේද? එක්සත් ජාතික පක්ෂ අත්හැරලා ගිය හැම දෙනාටම තමගේ දේශපාලන විනාශ වුණා මිසක් කිසිම සංවර්ධනයක් ඇතුළේ නැහැ. එක්කෙනෙක් නෑ. අද අපේ පක්ෂේ ඉන්නේ හැම පක්ෂ ආසනයක් දිනපු කට්ටිය. මෙහෙන් බැහැරව ගිහිලා තියෙන්නේ හැම ආසනයක් පරාජයට ලක් වුණ කට්ටිය.
ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා. ආයිබෝවන්.